මම හිතනවා මෙතන ඉන්නවා මීට පෙර අපිත් එක්ක කතා බහ කරපු අය. ඒ වගේම බොහෝ පිරිසක් ඉන්නවා පළමු වතාවට අපිට අහුම්කම් දෙන අපිත් එක්ක කතා බහ කරන අය. ඒ වගේම අපේ පක්ෂ පිළිබඳවත් අපි අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳවත් අපෙන් දැනුවත් වෙනවාට වඩා වෙන අය අපි ගැන කියවපු වගේ දැනුවත් වුණු බොහෝ පිරිසක් ඉන්න බව තමයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා මම ලැබිලා තිබෙන කෙටි කාලෙන් උත්සාහ කරන්නම් අපේ රටේ ආර්ථිකය ඇති වී තිබෙන අර්බුදයත් අපි ගමන් ගත යුතු මාවතත් කවර ආකාරද කියන්නේ. අපේ රට ප්‍රධාන වශයෙන් අර්බුදයන් 5කට මුහුණ දීලා තිබෙනවා. පළමු අර්බුදය තමයි ණය අර්බුදය. ඒක මම හිතන මම නෙවෙයි දැන් අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යවරයා කවර හෝ ආර්ථික කතාවක් කරොත් ඔවුන් පැහැදිලිව කියනවා අපේ රට විශාල ණය කන්දක හිර වෙලා තිබෙනවා කියලා. හැබැයි මේ නායකයන්ම මීට අවුරුදු 10කට 15කට කලින් කිව්වනම් අපිට කිව්වේ මොකද්ද? ඒගොල්ලෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හම්බුණා, ලෝක බැංකුව හම්බුණා, පැරිස් ආධාර සමුළුව හම්බුණා, ජපන් ආධාර සමුළුව හම්බුණා. ඒ අය විශාල ණය මුදලක් දෙන්න අපිට එකඟ වුණා. ඒ ණය වලින් අපි රට හදනවා කිව්වා. මීට පෙර මේ නායකයෝ. හැබැයි මේ ණය අරගෙන රට හදනවා කියපු පාලකයන්ම අද අපිට කියනවා මේ ණය විශාල කන්දක් ගොඩ නැගිලා තිබෙනවා. ඒ නිසා ටිකක් අර්බුදයක් මතුවලා තිබෙනවා. ඇත්තට මේ ණය කන්ද සරල කරුණක් නෙවෙයි. 1985 අපේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 130යි. 1985 දී මා ගාව තියෙන මේ රවි කරුණානායක අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන වාර්තාවක්. ඒ වාර්තාව පෙන්눔 කරන ඉතා පැහැදිලිව 1985 අපේ ණය ප්‍රමාණය බිලියන 130යි. 2016 වෙනකොට 2016 නොවැම්බර් මාසයේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතලා කිව්වා අපේ ණය ප්‍රමාණය බිලියන 10500යි කිව්වා. එතකොට බිලියන 130 සිට බිලියන 10500 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඒතර මෙවැනි ණය කන්දක් ගොඩ නැගුණේ ඇයි? ඔබ දන්නා ව්‍යාපාරිකයෝ හැටියට ඕනෑම ව්‍යාපාරයකට ණයක් පහසුකමක් කියන්නේ ආශිර්වාදයක්. හැබැයි රටට ණය බරක් උනේ ඇයි? හේතු කීපයක් තිබෙනවා. එක තමයි මේ ණය වලින් ඇත්ත වත්කම් හැදුන්නේ නැහැ. දෙක තමයි ඒ ණය වලින් අවශ්‍ය වත්කම් හැදුවේ නැහැ. මම ඔබට උදාහරණයක් කියන්නම්. ඕමන්තුවෙන් කංකසන්තුට්ට රේල් පාර කිලෝමීටර් 155යි. මැදවච්චේ ඉඳන් තලිමන්නාරමට කිලෝමීටර් 110යි. ඒ කියන්නේ කිලෝමීටර් 255ක රේල් පාර හැදීමේ ව්‍යාපෘතියක් දියත් කරා. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් හැදුවා ටක් ඇස්තමේන්තුව. එතකොට දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ ආචාර්ය ලලිතසිරි ගුණරුවන් දලසලහ පෙරම අමාත්‍යවරයා ඔහු ව්‍යාපෘතිය දියත් කරා උතුරු මිතුරු කියලා. ඒ ව්‍යාපෘතිය අනුව කිව්වා කිලෝමීටර් 265ක් දැන් අපි හදන්න ඕන. කිලෝමීටර් ඩොලර් ලක්ෂ 5ක් යනවා කිව්වා. ඒකට සියල්ල සැලසුම් හැදුවා දුම්රිය දෙපාර්තමේන්තුව. නමුත් ඒක අපි ඉන්දියානු ඉර්කෝන් කියන සමාගමට පැවරුවා. ඉර්කෝන් සමාගමේ වියදම කිලෝමීටරයකට ඩොලර් ලක්ෂ 24යි. එහෙනම් කිලෝමීටර් 265ක් අපි හදලා තිබෙන්නේ කිලෝමීටර් 1400ක් හදන්න පුළුවන් ණය වලින්. එහෙනම් ඒ ණය බරක් වෙනවා. ඒ විදිහටම අනුරාධපුර ඉඳන් කංකසන්තුර දක්වා දුම්රිය ස්ථාන 27ක් සංඥා පද්ධතිය හයි කිරීම සඳහා දුම්රිය ස්ථාන 27ක සංඥා පද්ධතිය හයි කිරීම සඳහා ඉන්දියානු ඉර්කෝන් සමාගමට ලබා දුන්නා ඩොලර් මිලියන 84යි. ඒ කියන්නේ එක දුම්රිය ස්ථාන ඔක්කොම සමාන ලෙස සැලකුවොත් එක දුම්රිය ස්ථානක සංඥා පද්ධතිය වෙනුවෙන් අපිට යනවා ඩොලර් මිලියන 3.1ක්. ඒක දුන්නේ ඉන්දියානු ඉර්කෝන් කියන සමාගමට. ඉර්කෝන් කියන සමාගමක සබ් කොන්ත්‍රාත් දුන්නා, උප කොන්ත්‍රාත් දුන්නා. ඒ අනුව අනුරාධපුර, සාලියපුර, පරසංගස්වව අනුරාධපුර, සාලියපුර, මැදවච්චිය, පරසංගස්වව, වවුනියාව ඕමන්ත කියන දුම්රිය ස්ථාන 6 උප කොන්ත්‍රාත් දුන්නා ඩොලර් මිලියන 1.5යි. අපි එකක් දුන්නේ ඩොලර් මිලියන 3.1යි. අපි 27 දුන්නේ ඩොලර් මිලියන 84කට. ඒ නිසා මේ ණය වලින් ඇත්ත වත්කම් අපේ රටේ හැදුන්නේ. අවශ්‍ය වත්කම් හැදුවේ නේ. මේ විදිහට ඔයගොල්ලෝ දන්නවා මුහුදුබඩ රේල් පාර ව්‍යාපෘතිය අධිවේගී කිරීමේ ව්‍යාපෘතියක් ගියා. ඩොලර් මිලියන 150යි.
ඒක කරේ ඉන්දියානු රයිට්ස් කියන සමාගම. ගාල්ලේ ඉඳන් මාතරට කිලෝමීටර් 48යි. එම ව්‍යාපෘතියට වියදම් කරා ඩොලර් මිලියන 150න් ඩොලර් මිලියන 60ක්. මම දවසක් පාර්ලිමේන්තු ප්‍රශ්නයක් කවුවා කුමාර වෙල්ගමගේ ඒතර දුම්රිය අමාත්‍යවරයා. මේ රේල් පාර අධිවේගී කරන්න කලින් රුහුණු කුමාරි කෝච්චියට ගාල්ලේ ඉඳන් මාතරට යන්න කොච්චර වෙලාවක් ගියාද කියලා කිව්වා. ඇහුවා. ඔහු කියා විනාඩි 42ක් ගියයි කිව්වා. ඊට පස්සේ මම ඇහුවා ඩොලර් මිලියන 60ක් වියදම් කරලා මේ රේල් පාර අධිවේගී කරාට පස්සේ ගාල්ලේ ඉඳන් මාතරට කොච්චර වෙලාවක් යනවද කිව්වා. විනාඩි 39යි කිව්වා. ඩොලර් මිලියන 60යි අඩු වෙලා තියෙන විනාඩි 3යි. ඉතින් ඒ ණය බරක් වෙන්නේ නැද්ද? දැන් මම දැක්ක පහුගියදා අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩල යෝජනාව සම්මත කරලා තිබෙනවා. පොතුහැර ඉඳන් ගලගෙදරට කිලෝමීටර් 32.5යි. 1 කිලෝමීටරයක් වෙනුවෙන් වැය කරනවා රුපියල් බිලියන 4.15. ඔබ හිතන්න අපේ රටේ රේල් පාරක 1 කිලෝමීටරයක් රුපියල් බිලියන 4.15කින් ගොඩනැගීමෙන් අපිට අත්වන ආර්ථික ප්‍රතිඵල කවරේද? එනිසා අනිවාර්යයෙන් මේ ණය බරක් බවට පත් උනේ ණය වලින් ඇත්ත වත්කම් හැදුන්නේ දෙක අවශ්‍ය වත්කම් හැදුවේ. ඒක තමයි අර්බුදය. දෙවෙනි අර්බුදය තමයි අපේ රට මුහුණ දීලා තිබෙන දෙවන්ත ආනයන අපනයන වෙළඳපොලේ අර්බුදයකට මුහුණ දී තිබෙනවා. අපිට ආර්ථික වශයෙන් පිට රටින් බහන්න ආනයන කිරීම වෙනුවෙන් ඩොලර් බිලියන 20ක් වැය වෙනවා. අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 10යි. 100ක වෙළඳ පරතරයක් තිබෙනවා. මේ මාගාව තිබෙන මේ මුදල් අමාත්‍යාංශය ගහපු වාර්තාවක්. ඒ වාර්තාව අනුව 2000 වසරේ අපේ අපනයන ආදායම දලදේශීය නිෂ්පාදිත ප්‍රතිශතයකට 33යි. 2014 වෙනකොට අපේ ආදායම 14යි. ඒ 2000 ඉඳන් 2014 වෙනකොට අපේ අපනයන ආදායම හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් කඩා වැටෙනවා. ඒ නිසා අපිට ඩොලර් බිලියන 20ක් බහණ්ඩ ආනයනය කිරීම වෙනුවෙන් වැය වෙනකොට අපිට බහණ්ඩ අපනයනය කර ලැබෙන ඩොලර් බිලියන 10යි. අද අපේ රටේ ආර්ථිකය පවතින්නේ ඉතුරු ඩොලර් බිලියන 10 හොයාගන්න කොහොමද? ඩොලර් බිලියන 10න් 7.3ක් අපිට අද උපයලා දෙන්නේ විදේශගත ශ්‍රමිකයින්. ඒක තමයි අද තනි ඒකකයක් ඇටියට අපේ රටේ වැඩිම විදේශ විනිමය උපයන ආදායම. ඔයගලන්ට මතක ඇති තලතා අතුකෝරාල විදේශගත කාන්තාවන් යැවීම පිළිබඳ වයස මට්ටම අවුරුදු 25 ඉඳන් 21 දක්වා ඇති අඩු කිරීම සඳහා යෝජනාවක් ගෙනවා කැබිනට් මණ්ඩලයට. ඒ යෝජනාව ගෙනාවේ ඇයි කියලා මාධ්‍ය අහනකොට තලතා කිව්වා. තලතා ඉස්තුතිවන්ත නෑ ඇත්ත කිව්වා. මොකද කිව්වේ? අපේ රට විශාල ඩොලර් අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා ළමයි හරි අපේ රට පැටවීමෙන් ඩොලර් හොයා ගන්න ඕන කිව්වා. තොතෙන් අපේ රට ගෙනත් තියෙන්නේ. අද විදේශ ඩොලර් බිලියන 10ක හිගයක් තිබෙනවා 7.3ක් සපයන්නේ විදේශගත ශ්‍රමිකයින්. ඒ නිසා අපි අපේ රටේ මේ ආනයන අපනයන වෙළඳපොලේ ඇති වී තිබෙන අර්බුදයට විසඳුමක් හොයන්න නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ඒක තමයි අපේ රට මුහුණ දී තියෙන දෙවෙනි ආර්ථික අර්බුදය. තුන්වෙනි අර්බුදය තමයි රාජ්‍ය ආදායම අඩාල වීම. 1996 දලදේශීය නිෂ්පාදිත ප්‍රතිශතයකට රජයේ ආදායම 23යි. 2014 දී ඒක 11.5යි. 1996 ඉඳන් 2014 රාජ්‍ය ආදායම හරි අඩකින් කඩා වැටුණා. ඉතින් ආර්ථිකයේ වර්ධනය මොකක්ද ඇති වෙන ප්‍රතිඵල? රාජ්‍ය ආදායම 1996 23ක් වුණු රාජ්‍ය ආදායම 11.5 දක්වා හරි අඩකට කඩා වැටෙන රාජ්‍ය ආදායම. ඒ නිසා මේ රාජ්‍ය ආදායමේ ඇති වී තිබෙන අර්බුදය තමයි අපි මුහුණ දී තිබෙන ඊළඟ අර්බුදය. අද රාජ්‍ය ආදායමෙන් 90කට ආසන්න ප්‍රමාණයක් සපයන බදු ආදායම වලින්. ඒ බදු වලින් 82ක් සපයන්නේ වක්‍ර බදු. ඍජු බදු 18යි. 2016 නොවැම්බර් මාසයේ 5 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්මයා තමන්ගේ ආර්ථික ප්‍රකාශන ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔහුගේ බලාපොරොත්තුව කිව්වා 80ක් වූ වක්‍ර බදු 60 දක්වා පහළ දැමීමත් 20ක් වූ ඍජු බදු 40 දක්වා ඉහළ දැමීමත් තමයි ඔහුගේ ආර්ථික උපාය මාර්ගය කිව්වා. හැබැයි ඒ ආර්ථික උපාය මාර්ගය කියලා ඔහු අයවැය ලේඛන ඉදිරිපත් කරනවා. ඒ අයවැය ලේඛන අනුව ආයෙ මොකද කරේ? වක්‍ර බදු ඉහළ දැමීම තමයි සිදු කරන්නේ. දැන් වෙනකොට අපේ වක්‍ර බදු ප්‍රතිශතය 82යි. ඒ කියන්නේ සියලු දෙනාම ඉස්සල්ලි තියෙන කෙනාද නැති කෙනාද ඒ හැම කෙනාම බහණ්ඩක් ගැනීමේදී ගෙවන බද්ද සමාන බද්ද බවට පත්වලා දෙන වක්‍ර බදු 82 දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ නිසා මේ රාජ්‍ය ආදායම ඉහළ දැමීම පිළිබඳ ගැටලුවකට අපි මුහුණ දෙලා තියෙනවා තුන්වෙනි අර්බුදය. හතරවෙනි අර්බුදය තමයි අපේ රටේ නිෂ්පාදනය කඩා වැටී තිබෙනවා. විශාල නිෂ්පාදන අර්බුදයකට අපි මුහුණ දීලා තිබෙනවා. පස්වෙනි අර්බුදය අපි මුහුණ දීලා තියෙන දේ තමයි රජයේ ආදායම බෙදීමේ අසාධාරණතාවයක් ඇති වී තිබෙනවා. ඒ නොවැම්බර් මාසේ 5 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආර්ථික ප්‍රකාශනයේ ඔහු කියනවා රටේ ජනගහනයෙන් 43ක දෛනික ආදායම මතක තබා ගන්න. රටේ ජනගහනයෙන් 43ක දෛනික ආදායම ඩොලර් 2කට අඩුයි. ජනගහනයෙන් 43. දවසක ආදායම ඩොලර් 2කට අඩුයි.
අද නම් රුපියල් 310ට අඩු. ඒ අර්බුදයක් නෙවෙයි. අපේ රටේ ඉහළම 10% රටේ ජාතික ධනයෙන් 38.4ක් භුක්ති විඳිනවා. ඉහළම 10%ට. මම දන්නේ මෙතන ඉන්නවද කියලා. නමුත් ඉහළම 10%ට රටේ ජාතික ධනයෙන් 38.4ක් හම්බ වෙනවා. යට පහළම ඉන්න 10%ට හම්බ වෙන්නේ රටේ ජාතික ධනයෙන් 1.1යි. සාධාරණද? රටේ ආදායම් බෙදියාම විශාල පරතරයක් නිර්මාණය වෙච්ච රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. ඉහළම 10% 38.4ක් භුක්ති විඳිනකොට පහළම 10%ට හම්බ වෙන්නේ 1.1යි. ඒක තවත් පැහැදිලි කරොත් ඉහළම 20% රටේ ජාතික ධනයෙන් 53ක් භුක්ති විඳිනවා. පහළම 20%ට හම්බෙන්නේ රටේ ජාතික ධනයෙන් 4.4යි. එනිසා විශාල ආදායම් බෙදියාමේ පරතරයකට අපේ රට මුහුණ දී තිබෙනවා. මෙන්න මේ අර්බුද පහට අපිට උත්තර පහක් වුණා. ණය අර්බුදේ, ආදායම් බෙදියාමේ පරතරය, රාජ්‍ය ආදායම හීනවීම, අපනයන වෙළඳපොළ ඇකිලීම සහ නිෂ්පාදනය කඩා වැටීම. එනිසා අපි කවර දේශපාලන පක්ෂයක්, කවර දේශපාලන නායකයෙක් ගෙනාවත් ප්‍රමාණවත් නැහැ මේ සඳහා වූ දැක්මක් සහ වැඩපිළිවෙලක් නැතුව. ඔබ විශ්වාස කරනවද? මම දන්නවා සුනිල් ප්‍රමහත්මයා මේක පැහැදිලි කරා. ඔබ විශ්වාස කරනවද තව දුරටත් මේ දේශපාලන ව්‍යාපාර දෙකට අපේ රට මෙතනින් එහාට ගෙනියන්න පුළුවන් වෙයි කියලා? මම හිතන්නේ අපි අතර තර්කයක් තබා ගත යුතු නැහැ. අපි අතර සංවාදයක් විසංවාදයක් තබා ගත යුතු නැහැ. තව දුරටත් මේ පක්ෂ දෙකට මේ ව්‍යාපාර දෙකට අපේ රට ගොඩනගන්න පුළුවන් කියන එක පිළිබඳව මම හිතන්නේ විවාදයක් තබිය යුතු නැහැ. මොකද අපි අවුරුදු 70ක් අත් ඉඳලා තිබෙනවා. හැබැයි අපිට විවාදයක් තියෙන්න පුළුවන්. රයිට්, ගේන්නේ මොකද්ද? කරන්නේ මොකද්ද? ඒක පිළිබඳව විවාදයකට අපි ලෑස්ති. ඒක අපි විවාද කරමු. තව දුරටත් අපි කවුරු හරි අපේක්ෂා කරනවා නම් මේ දේශපාලන ව්‍යාපාර දෙක හරහා අපේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් කියලා ඕන තරම් කරුණු කාරණා පෙන්නනවා. ලැබිලා තියෙන කෙටි කාලෙක ඉතා වේගින් මා කියන්නේ මේ දෙකට බෑ. එනිසා තව දුරටත් අපේ මනස ඇතුලේ තර්කයක් ගොඩ නැගෙන්න ඕනේ නැහැ. පුළුවන් ද බැරිද කියලා මේ දෙකට. ඒ කියන්නේ බෑ. එහෙනම් මොකද්ද ඕන? එහෙනම් නව ආර්ථික උපාය මාර්ගයට අපේ රට පරිවර්තනය කරන්න ඕන. අලුත් ආර්ථික උපාය මාර්ගය. ඒක මම හිතන ඔබලාගේ අදහස්, අපේ අදහස් මුසු වෙලා තමයි ආර්ථික උපාය මාර්ගය හැදින්න ඕන. හැබැයි අපිට තිබෙන දල දැක්මක් මේ ආර්ථික උපාය මාර්ගය කවර ආකාර විය යුතුද කියන එක පිළිබඳව. අපේ දැක්ම. එකක් මම හිතනවා අපි කෙරෙහි පෞද්ගලික අංශයට කවරක් වේවිද කියලා සැකයක් තිබෙනවා. ආයෝජනයන් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ දැක්ම පිළිබඳ සැකයක් තිබෙනවා. ඒ වගේම මොකද්ද? ඒ කියන්නේ මෙහෙම තියෙනවා. ඒ කියන්නේ තියන අයට විරුද්ධද? තියන අයට වෛර කරනවද? තියන අය දිහා මේ සැකයෙන් බලනවද කියන නිකන් මතයක් තිබෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ පාලනය කරති පෞද්ගලික අංශ විනාශ වෙනවද? සියල්ල රාජ්‍ය කරනවද? වැනි තර්ක ගොඩ නැගිලා තිබෙනවා. ඒ සමා ඉතා කෙටියෙන් උත්සාහ කරන මේ ගොඩ නැගිලා තියෙන තර්ක පිළිබඳ යම් කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න. පළමු කොට ඕනෑම රටක ආර්ථික උපාය මාර්ගෙත් තේරුම් ගන්නේ ඒ රට මුහුණ දී තිබෙන අර්බුදයත් ඒ වගේම ඒ රටේ කරුණු කීපයක් සැලකිලි කරන ආර්ථික උපාය මාර්ග කදන. එක ඒ රටේ පිහිටීම. දෙක ඒ රටේ සම්පත්. තුන ඒ රටේ මානව සම්පත. හතර ඒ රටේ ඉතිහාසය. අපිට ඕන දෙයක් කරන්න බෑ. අපිට බැංකොක් කරන්න බෑ අපේ රට. සංචාරක ව්‍යාපාරයට තා හොඳ සුදුසුනොත් අපිට බැංකොක් රාජ්‍යයක් කරන්න බෑ. ඒකට අපේ ඉතිහාසය, අපේ සංස්කෘතිය ඒකට බලපෑම් කරනවා. එනිසා අපිට තිබෙනවා සම්පත් ගත්තොත් අපි පිළිගන්න ඕන අපිට විශාල ස්වභාවික සම්පත් නැහැ. අපිට විශාල ආර්ථික සම්පත් නැහැ. අපිට තෙල් නැහැ, අපිට ගෑස් නැහැ, අපිට ගල් අඟුරු නැහැ, අපිට රත්තරන් නිදි නැහැ, අපිට තුත්තනායක නිදි නැහැ, අපිට යකඩ නිදි නැහැ. ඒ නිසා ලෝකයේ දැව විශාල ආර්ථිකම සම්පත් හීන රටක් අපි. අපි කියන අපේ රටේ විශාල සම්පත් වෙනකොට එහෙම නැහැ, ආර්ථික සම්පත් නැහැ. දැන් සමහර අය කියන අපේ තෙල් තියෙනවා කියලා. මන්නාරම් ද්‍රෝණී නේද? දැන් තෙල් ගවේෂණය කරලා තියෙනවා, 3D සමීක්ෂණ කරලා තියෙනවා, තෙල් තියෙනවා කියලා තියෙනවා. නමුත් තාම හොයාගෙන නැහැ. අපිට නම් ස්තුතිවන්ත වෙනවා දැන් හොයාගන්න නැති එක ගැන. හොයාගත්තොත් මේ වෙනකොට ඉවර වෙනවා කොහොමද? හරි ඉතින් මම පස්සේ කියන්නම් කායින් සමාගමත් එක්ක හිටපු පාලන අත්සන් කරපු ගිවිසුම. ඒ ගිවිසුමේ රාජ්‍ය භාගයේ 10%යි. කායින් සමාගමත් එක්ක අපි කාවේරි ද්‍රෝණියේ තෙල් සම්පත තියෙන ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරා ඉන්දියානු කායින් සමාගමත් එක්ක. රොයල්ටි අපිට අයිති රාජ්‍ය භාගයේ 10%යි. 90%ක් ඒ සමාගමට. ඒ නිසා මම හිතනවා තෙල් පොළොව යට තියෙන තරමට හොඳයි. කවදා හරි ගොඩ ගන්න එක. හොඳ පාලනය. ඒ නිසා අපිට විශාල ආර්ථික සම්පත් වල හීන රටක්. අපිට තියෙනවා මැණික් ටික ඇලහර ඔක්කොම් පිටිය රත්නපුරේ පළාතේ මැණික් ටිකක් තිබෙනවා. කහට ගහ බෝ ගහ පැත්තේ මිනිරම් පතල් දෙකක් තිබෙනවා.
අපිට පුල්මුඩේ කණජවල සම්පතක් තිබෙනවා. එප්පාල පොස්පේට් නිදියක් තිබෙනවා. පුත්තලම් දිසාවේ හුණුගල් නිදියක් තිබෙනවා. රට වටේ මුහුදක් තිබෙනවා. උත්තරයි අපේ ස්වභාවික සම්පත. ඊට වඩා විශාල ආර්ථික සම්පත් අපිට හීන. අපිට විශාල ඉඩම් සම්පතක් නැහැ. අපේ රටේ වර්ග කිලෝමීටර් 65610යි ජනගහන මිලියන 20යි. ආසන්න වශයෙන් ගත්තොත් අපේ රටේ වර්ග කිලෝමීටර් ජීවත් වෙන 347ක්. විශාල ජනගණත්වයක් තියෙන රටක් අපේ රට. ලෝකේ වැඩිම ජනගහන වෙන චීනෙත් ජනගණත්වය 210යි. කැනඩාවේ 3යි. ඕස්ට්‍රේලියාවේ 11යි. අපේ 347යි. ඒ නිසා විශාල ජනගණත්වයක් තියෙන රටක්. ඒ නිසා අපිට විශාල ඉඩම් සම්පතකුත් නැහැ. ඒ නිසා විශාල සම්පතක් අපිට නැහැ. ඒක අපි තේරුම් ගන්න. දෙක ගත්තොත් අපිට අපේ රටේ පිහිටීම අතිශය වැදගත්. ඒ කියන්නේ අපි ලෝක සිතියම අනිත් පැත්ත ඇල්ලුවොත් ලෝකෙ එල්ලිලා තියෙන ලංකාවේ. ලංකාවේ කියන කොක්කෙන් තමයි ලෝකෙ එල්ලිලා තියෙන්නේ. ඒ නිසා පෙරදිග අපරදිග යාකරණ ඉතාමත් වැදගත් මධ්‍යස්ථානක ලංකාව තිබෙනවා. ඒ නිසා තමයි ලෝක සිතියමේ තිතක් බවට පත් වෙලා තියෙන ලංකාවට 15 වන සතවර්ෂයේ ලෝකේ බලවතුන් වන පෘතුගීසින් ඉන්නේ. ඊළඟ ලන්දේසින් ආක්‍රමණය කරන්නේ. ඊළඟ ඉංග්‍රීසින් ආක්‍රමණය කරන්නේ. අද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලේ අද යුරෝපා පාර්ලිමේන්තුවේ ලංකාව ගැන කතා කරගෙන වෙන කිසිවක් නිසා නෙවෙයි. ලංකාවේ වැදගත්ම වාසිය තමයි අපිට තියෙන අපේ පිහිටීම. ඒක ඉතාමත් වැදගත් පිහිටීමක් අපිට තියෙනවා. තුන අපේ රටේ මානව සම්පත. අපිට ඉතාමත් දියුණු කළ හැකි මානව සම්පතක් ඉන්නේ. ඒ නිසා තමයි ඕනෑම කෙනෙක් විදේශ රැකියාවක් කරොත් කියනවා ලංකාවේ කෙනා ඕන් එක්ක හරියට තරම් කරන්න පුළුවන් පුරවැසියෝ අපිට හදන්න පුළුවන්. ඒ නිසා දියුණු කළ හැකි මානව සම්පත විශේෂයෙන්ම මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයත් එක්ක ආගමක් පමණක් නෙවෙයි ආවේ. සංස්කෘතියක් ආවා, අධ්‍යාපනයක් ආවා, කළමනාකරණයක් ආවා. ඒ නිසා අපිට දිගු ඉතිහාසයක් සහිත අධ්‍යාපන රටාවක් තිබෙනවා. සිංගප්පූරුවේ මීට කලින් 3 වෙනි පරම්පරාවට පසුපසට 3 වෙනි පරම්පරාවට ලියන්නත් බෑ කියන්නත් බෑ. ජපානයේ පසුපසට 4 වෙනි පරම්පරාවට කියන්නත් බෑ ලියන්නත් බෑ. කියන්නේ ඒගොල්ලන්ට දිගු අධ්‍යාපනික පසුබිමක් නෑ. අපිට ඉතාමත් දිගු අධ්‍යාපනික පසුබිමක් තිබෙනවා. ඒ නිසා අපිට දියුණු කරන්න මුවහත් කරන්න පුළුවන් මානව සම්පතක් තිබෙනවා. දැන් අපේ රටේ පිහිටීම, අපේ රටේ මානව සම්පත, ඊළඟ අපේ රටේ ස්වභාව සම්පත් වල ස්වභාවය. ඊළඟ වැදගත් සාධකය තමයි ලෝකේ හැම රටක්ම මුහුණ දුන් ඒත් අපි මුහුණ නුදුන් ප්‍රශ්නයක් තිබෙනවා. ඒක තමයි නාගරික ජනාවාසකරණය. ලෝකේ හැම රටක්ම සැන්හයි ගත්තත්, බීජින් ගත්තත්, නිව්යෝර්ක් ගත්තත්, බොම්බේ ගත්තත්, දිල්ලි ගත්තත් මේ හැම රටකම මුහුණ දීපු දේ තමයි මිනිස්සු ගම් ඇත්තලා නගරයට කේන්ද්‍ර වුණා. අපේ රටේ ආවේ නෑ. අද සැන්හයි වල වර්ග කිලෝමීටර් 6800යි. ජනගහනය දීවස් වෙන මිලියන 24ක්. ලංකාවේ භූමියෙන් 10න් එකයි. හැබැයි ජනගහනය ලංකාවට වඩා වැඩි. අතපියල විසකන කඩදාසි කළමනාකරණය කරන්න කොච්චර අමාරුද? ලංකාවේ භූමියෙන් 10න් එකක ලංකාවට වඩා වැඩි ජනගහනය. එක කාලෙක චීනී ගම් ඇත්තරලා මිනිස්සු වසරකට මිලියන 100ක් වසරකට ගම් ඇත්තරලා මිනිස්සු නගරයට ඇවිල්ලා තිනවා. අපේ ගම් ඇත්තරලා මිනිස්සු නගරයට ආවේ නැහැ. 1962 ජන සංයුතියට සමාන සංයුතියක් තමයි අදත් බස්නාහිර පළාතේ තියෙන්නේ. 62 ජන සංයුතියට සමාන සංයුතිය. ඒ නිසා මිනිස්සු ගම් ඇත්තරලා ආවේ නැහැ නගරයට. ඒ නිසා තමයි දවස් 4ක් නිවාඩු වුණොත් කොළඹ තේ එකක් බොන්න තැනක් නැතුව යන්නේ. මිනිස්සු ගම් ඇත්තරලා මිනිස්සුනේ ගමේ. මේ ළඟදී මම ගියා පොළොන්නරුවේ යනකොට ගුරුතලේ ව්‍යාපාවල බෝඩ් එකක් තියෙනවා. බිල් බෝඩ් එකක් දාලා කොළඹ ගෙවල් විකුණන දැන්වීම. මොකද කොළඹ දැන්වීම තියෙන්නේ? පොළොන්නරුවේ මිනිහට දාලා තියෙන දැන්වීම තමයි කොළඹින් ගෙයක් අරන් දාමු. කොළඹ පදිංචිටම කිව්වට එන්නේ. කොළඹින් ගෙයක් අරන් දාමු. ඔයාගේ දරුවට හරියන්නේ. ඒ නිසා ගම් අත්තරලා මිනිස්සු නගරයට ආවේ නැහැ. ඒ නිසා අපේ ආර්ථික උපාය මාර්ගය මේ ගමේ මිනිහා නැවත නගරයට කැඳවන එක නෙවෙයි. මේ වැරදි. ලෝකේ අර්බුදයක් වුණා ගම් මිනිස්සු ග්‍රාමීය ජනතාව දහස් මිලියන ගණන් වෛරයේ මිදිපල කියලා තියෙන නවකතාවක් ඒක සිංහල පරිවර්තනයක් මේ ඇමරිකාවේ ලේඛකෙක් ලියපු. ඔහු ලියනවා ඒ කාර්මිකකරණයත් එක්ක නිව්යෝර්ක් නගරයට මිනිස්සු දසලක්ෂ ගණන් එනකොට ලක්ෂ ගණන් පාර දෙකට මැරිලා තිබෙනවා. උඩ නොබෙල් තියාගෙන බලන නවකතාවට. ඒක තමයි ඉතිහාසය. හැබැයි අපේ රටේ මුන්නේ අපේ රටේ අදත් තියෙන නගරේ. නිසා අපේ ආර්ථිකය කොහොමද අපි ජනතාව ගමේ තියලා ගමේ ඔවුන්ගේ ජීවන තත්ත්වය උඩට ගේන්නේ? ඒක අභියෝගයක් අපි යමු තියෙනවා. එකයි අපිට ඕන නගරයත් එක්ක ඉතා හොඳ වේගවත් මාර්ග පද්ධතිය සහ සංවේදන පද්ධතිය. වේගෙන් තොරතුරු ගලාගෙන යනකොට ගම සහ නගරය අතර වේගවත් ගමන පද්ධතියක් ගොඩනගෙන්න ඕන. ඒ නිසා මම හිතනවා මේ තියෙන වාසාගත මේ තියෙන සම්පත් කියන කල්පනා කරමින් තමයි අපි අපේ ආර්ථික උපාය මාර්ගය සකස් කරගන්න ඕනකම තිබෙන්නේ. එහෙම නැතුව අපි 78 කිව්වොත් සිංගප්පූරුව කරනවා කියලා ආයි නැවත අපි අවුරුදු 30කට පස්සේ සිංගප්පූරුව කරනවා කියවට වැඩක් නැහැ. අපේ ප්‍රතිපත්ති තේරුම් ගන්න ඉතා හොඳ උදාහරණයක් තිබෙනවා. රෝහණ විජේවීර සහෝදරන් අපේ පක්ෂේ නිර්මාතෘවරයන් එක වෙලාවකදී අහනවා මාධ්‍යවේදියෙක් ඔබ හදන්නේ රුසියාවක්ද ඔබ හදන්නේ චීනයක්ද කියලා. රෝහණ සහෝදර දෙන පිළිතුර තමයි රුසියානු සපත්තු අපිට ලොකු වැඩි, චීන සපත්තු අපිට පොඩි වැඩි, අපි අපේ සපත්තුවක් නිර්මාණය කරගන්න ඕන. ඇත්තනේ රුසියානු මිනිස්සු ලොකුයි, චීන මිනිස්සු පොඩි. ඒක තමයි. ඒ කියන්නේ ඕනෑම රටක්
තමන්ගේ ආර්ථික උපාය මාර්ගය සකස් කරගන්නේ ඒ රටේ සම්පත්, ඒ රටේ පිහිටීම, ඒ රටේ ඉතිහාසය, ඒ රටේ විහිදීනා තියෙන ආකාරය පිළිබඳ සැලකිල්ලක්කට මේ තමයි අපි ආර්ථික උපාය මාර්ගය තෝරගන්නේ. මෙතෙක් අනුගමනය කරන ආර්ථික උපාය මාර්ගය වැද්දේ නිසා තමයි අදත් අපේ රටේ දළදේශීය නිෂ්පාදිතේ 51% දෙන්නේ බස්නාහිර පළාත. රටේ භූමියෙන් 51%ක් නැහැ. රටේ ජනගහනයෙන් 51%ක් නැහැ. හැබැයි ආර්ථිකයෙන් 51%ක් දෙන්නේ බස්නාහිර පළාත. 9%යි දකුණු පළාත. 9%යි වයඹ පළාත. 4%යි උතුරු මැද. 4%යි ඌව. සාධාරණ. එන ආර්ථිකයක් වර්ධනයට වැඩ කරන ආර්ථිකය ප්‍රසාරණය වෙලා නැහැ. ඒ නිසා තමයි ග්‍රාමීය ජනතාවගේ රටේ ජනගහනයෙන් 43 ඩොලර් දෙකට වඩා අඩුවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා අපි අභියෝගයක් තියෙනවා අපි කොහොමද එකක් ආර්ථිකය ප්‍රසාරණය කරන්නේ, අනිත් එක ආර්ථික කොහොමද උඩට ගේන්නේ. ඒ සඳහා අපි හිතනවා ඒ සඳහා උදැක්මක් තියෙන්න ඕන. අපි හිතන අපිට දැවැන්ත කර්මාන්තශාල වලට යන්න බෑ. ඒක බොරුවක්. දැන් ඔය Volkswagen මන් දන්නේ ඉද කියලා. පී.බී. ජයසුන්දර මහත්මයා මට හම්බුණා ඊට මුදල් අමාත්‍යවරු. මම ඔහුගෙන් ඇහුවා Volkswagen ගැන. ඔහු ඉන්න කාලේ Volkswagen ආවේ කිව්වා. ඔහු කිව්වා ආවා කිව්වා. අරන් ආපු කෙනෙක් කිව්වා. මම එයාගේ නම කියන්නේ. මෙයා තමයි ඒජන්ට්. එයා තමයි අරන් ආවේ කිව්වා. අපිලා Volkswagen එක කිව්වා මෙහෙ කර්මාන්තශාලාවක් ආරම්භ කරන්න නම් අනිවාර්යෙන් එම කර්මාන්තශාලාවේ කාර් වලින් 50%ක් එහි නිෂ්පාදනය කරන කාර් වලින් 50%ක් ආණ්ඩුව ගන්නවා කියලා ගිවිසුමක් ගන්න ඕන කිව්වා. ඒගොල්ලන්ගේ පැත්තෙන් සාධාරණයි. මොකද ඕනෑ කර්මාන්තශාලාවක රඳාපවතින ප්‍රධාන කාරණා පහක් තිබෙනවා. එකක් අමුද්‍රව්‍ය, දෙක තාක්ෂණය, තුන ප්‍රාග්ධනය, හතර ශ්‍රමය, පහ වෙළඳපොළ. ඕනෑ කර්මාන්තශාලාවක් වෙළඳපොළ අවශ්‍යයි, ප්‍රාග්ධන අවශ්‍යයි, ශ්‍රමය අවශ්‍යයි, තාක්ෂණය අවශ්‍යයි, අමුද්‍රව්‍ය අවශ්‍යයි. Volkswagen කර්මාන්තශාලාව මෙහෙට එනකොට අමුද්‍රව්‍යත් අපි යුරෝපෙන් ගේන්නේ. තාක්ෂණයත් යුරෝපෙන් ගේන්නේ. ප්‍රාග්ධනයත් යුරෝපෙන් ගේන්නේ. වෙළඳපොළත් යුරෝපේ. අපි දෙන්නේ ටිකක් ලාභ ශ්‍රමයේ විතරයි. ඉතින් ඒ හදාගන්න ඕනේ යා. එහෙන් යකඩත් ගෙනල්ලා, එහෙන් තාක්ෂණයත් ගෙනල්ලා, එහෙන් ප්‍රාග්ධනයත් ගෙනල්ලා, එහෙන් අමුද්‍රව්‍යත් ගෙනල්ලා මෙහෙ කාර් එක අදලා එහෙ විකුණයි. ඒ හදාගන්න ඕනේ. එන්නේ මතක තබා ගන්න. අවුත් අපි ඇග්‍රීමන්ට් එකක් ගහන්න ඕන අපි 50% ආණ්ඩුව ගන්නවා කියලා. ඉතින් අපිට විශාල බැර කර්මාන්ත වලට යන්න බෑ. අපිට එහෙම විශාල සම්පත් අමුද්‍රව්‍ය තියෙන රාජ්‍යයක් නෙවෙයි. ඒ නිසා පළමුවටම අපි අපේ ප්‍රාථමික කර්මාන්ත පද්ධතියක් ගමේ ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වුණු ප්‍රාථමික කර්මාන්ත පද්ධතියකට අපි මුල පුරන්න ඕන. ඒක අපේ ආර්ථිකයේ, ඒ කියන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීම සඳහා ප්‍රාථමික කර්මාන්ත පද්ධතියක් අද අපිට ඕන. දෙක, අපේ ආනයන අපනයන අර්බුදයට මුහුණ දීලා තියෙන එකට උත්තරයක් අපිට ඕන. අපි හිතනවා ලෝකේ තියෙන වෙළඳපොළවල් දෙකක්. එකක් ලෝකේ තියෙන බහණ්ඩ වෙළඳපොළ. දෙක ලෝකේ තියෙන ශ්‍රම වෙළඳපොළ. ඒක ලෝකයේද? ලෝකේ බහණ්ඩ වෙළඳපොළක් තියෙනවා, ලෝකේ ශ්‍රම වෙළඳපොළක් තියෙනවා. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? ලෝකේ බහණ්ඩ වෙළඳපොළෙන් අපි අල්ලගෙන තියෙන ඉතා කුඩා ප්‍රමාණය. 1978 දී ලෝක වෙළඳාමෙන් 0.5ක් අපිට අයිතිව තිබුණා. 200න් එකක්. ලෝක වෙළඳාම ඩොලර් 200ක් සිද්ධ වුණා නම් අපිට ඩොලර් එකක් ආවා. අද ලෝක වෙළඳාමේ ලංකාවේ පංගුව 0.0455යි. ඒ ලෝක වෙළඳාම ඩොලර් 2000ක් වුණොත් තමයි අපිට අද ඩොලර් එකක් එන්නේ. 1978 ලෝකේ ඩොලර් 200ක වෙළඳාමක් වුණා නම් අපිට ඩොලර් එකක් ආවා. අද ඩොලර් 2000ක වෙළඳාමක් වුණොත් තමයි අපිට එකක් එන්නේ. ඉතින් ලෝක වෙළඳාමේ බහණ්ඩ වෙළඳපොළ අපේ ඇකුළුණා. ඇයි? අපේ මුළුමනින්ම බහණ්ඩ වෙළඳ රඳා පැවතුනේ මොනවා මතද? තේ, රබර්, පොල් මත. තේ වලට වෙනත් විකල්ප බීම වර්ග එන්න පටන් ගත්තා. රබර් වලට කෘත්‍රිම රබර් එන්න පටන් ගත්තා. පොල් අපිටත් මදි වුණා. ඒ නිසා අපි දැක්කේ අපේ පාලකයන් අසමත් වුණා. ලෝකයේ ඇති වෙන නව වෙළඳපොළ පිළිබඳ දැක්ම ඒ සඳහා අපි පරීක්ෂණ අපි රිසර්ච් කරන්න ඕනේ නැහැ. ලෝකේ ඕනෑ තරම් රිසර්ච් කරලා තිනවා 2025 දී ලෝකේ බහණ්ඩ මොනවද කියලා. අපි අද මුල පුරනවද? මුල පුරන්නේ නැහැ, මතක තබා ගන්න. තාමත් ව්‍යාපාරිකයන් ඔබට තියෙන දැක්ම, ඔබට තිබෙන නුවණ, ඔබට තියෙන ඥාණය මත ඔබ යමක් පටන් ගන්නවා ඇරුණකොට රජයක් ඔබට මග පින්වීමක් දෙනවද? මග පින්වීමක් දෙන්නේ නැහැ. ඔබගේ අත්දැකීම්, ඔබට තියෙන පහසුකම් ඔබ හිතන විදිහට තමයි ඔබගේ ව්‍යාපාර නෑ. රජයකට ව්‍යාපාර පිළිබඳ ප්‍රතිපත්තියක් අවශ්‍යකම තියෙන. මේ ප්‍රතිපත්තියක් අද රජයකට නැති එක තමයි ප්‍රධාන දේ බවට පත් වී තිබෙනවා කියලා අපි කල්පනා කරමු. ඒ නිසා අපි කොහොමද බහණ්ඩ වෙළඳපොළ? අපි තන 2025 දී ලෝකේ බහණ්ඩ වෙළඳපොළ මේවා නෙවෙයි කියලා. ඒකට ඕනතර රිසර්ච් තිබෙනවා. අපි කොහොමද ලෝකේ නව බහණ්ඩ වෙළඳපොළ අත්පත් කර ගැනීම සඳහා සැලැස්මකට යන්නේ? මොනවා කරත් අපිට බහණ්ඩ වෙළඳපොළෙන් ලොකු තැනකට අපිට යන්න බෑ. හැබැයි අපි විශ්වාස කරනවා අපිට ලෝක ශ්‍රම වෙළඳපොළ විශාල පංගුවක් අත්පත් කරගන්න පුළුවන්. අදත් අපේ රටේ අපනයන ආදායම ඩොලර් බිලියන 7.3ක් ලොකුම පංගුව ගෙනත් දෙන්නේ විදේශගත ශ්‍රමිකයින්ගෙන්. ඒ නිසා අපි ලෝකේ නව ශ්‍රම වෙළඳපොළක් අත්පත් කරගන්න ඕන. මම මේ කියන්නේ ගෙදර ඩුබායි රට උයන්ඩ යන කෙනා හෝ ඩ්‍රයිවර් හෝ තීන්ත ගාන කෙනා හෝ කාපෙන්ටර් හෝ ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. ලෝකේ උසස්තම ශ්‍රම බලකායක් අපි නිර්මාණය කරන්න ඕන. ඒ සඳහා වැදගත්ම දේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩාව. වැඩිම ආයෝජන අපි යොමු කරන්න ඕනකම දෙනවා
අධ්‍යාපනයට සෞඛ්‍යයට සහ ක්‍රීඩාවට හොඳ නිරෝගී සම්පන්න මිනිහෙක් හදන්න ඕනේ. දැනුම සහිත මිනිහෙක් හදන්න ඕනේ. ඒ මිනිහා අපි ලෝකේ ශ්‍රම වෙළඳපොලේ පංගුවක් අත්පත් කරගන්න ඕනේ. 2025 දී ලෝකේ ශ්‍රමයේ මේක නෙවෙයි මතක තබා ගන්න. හැබැයි මේගොල්ලෝ නව ශ්‍රමිකෙක් හදයි. මේ මම කියනවා උගලට ලංකාවේ තොරතුරු තාක්ෂණ කියන විෂය IT කියන සබ්ජෙක්ට් එක පාසල් විෂයට ඇතුළත් කරේ කවද්ද? 2013 ඒ ලෙවල් විෂයට දැම්මේ. තොරතුරු තාක්ෂණය කියන විෂය 2013 තමයි පළමු වතාවට අපේ පාසල් විෂයට ඇතුළත් කරේ. ඉතින් මේ නායකයෝ මොනතරම් ග්‍රාම්‍ය නායකයෝ? 90 දශකයේ මුල එන්න ඕන තොරතුරු තාක්ෂණ පාසල් විෂයට. ලෝකේ තොරතුරු තාක්ෂණ පිළිබඳ මහා විප්ලවයක් ආරම්භ කරේ 60 දශකයේ. 70 දශක වෙනකොට ඒක පැතිරෙන්න පටන් ගත්තා. 90 දශක වෙනකොට ඒක ගෝලීකරණයත් එක්ක ලෝකයත් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගත්තා. හැබැයි අපි 2013 පාසල් විෂයට ඇතුළත් කරන තොරතුරු තාක්ෂණය. මේ 2015 තමයි පළවෙනි වතාවට ළමයි තොරතුරු තාක්ෂණය කියන විෂයට උසස් පෙළ දීුවේ. මේ වසරේ තමයි පළවෙනි වතාවට තොරතුරු තාක්ෂණය කියන ළමයි විශ්වවිද්‍යාලයට ගත්තා. ඉතින් මේ පාලකේ කොච්චර යටින්ද ඉන්නේ? කොච්චර යටින්ද? ඒ නිසා අපි විශ්වාස කරනවා ලෝකයේ මේ බහණ්ඩ සහ ශ්‍රම වෙළඳපොළ අත්පත් කර ගැනීම සඳහා සලස්මකට අපි අවතීර්ණ වෙන්න ඕනකම තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ මේකයි සියල්ල රජය විසින් පාලනය කරන ආර්ථිකයක් නෙවෙයි අපි කියන්නේ. හැබැයි රජය ලංකාවේ ආර්ථික උපාය මාර්ග හදන්න ඕන. රජයට තමයි තොරතුරු තිබෙන්නේ. රජය තමයි කරන්න ඕන. අපේ රට ඉදිකිරීම ක්ෂේත්‍රය කොතැනද ගෙනියනවද? ඒක රජයේ කාර්යභාරය. අපේ කුසකර්මාන්ත කොතැනද ගෙනියනවද? අපේ පස් සම්පත් නිෂ්පාදන කොතැනද ගෙනියනවද? රජය ඉලක්ක හදන්න ඕන. ඒ ඉලක්කය සඳහා රාජ්‍ය කොටසක් තිබෙනවා වගේම පෞද්ගලික අංශයට කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා පෞද්ගලික අංශය හුදු තමන්ගේ අභිමතයන් පරිදි ව්‍යාපාරයක් වෙනුවට රටක් විසින් සකස් කරන න්‍යාය පත්‍රයක කොටස්කරුවන් ලෙස පෞද්ගලික අංශ කැඳවීම තමයි අපේ අපේක්ෂාව බවට පත් වෙන්නේ. ඒ වගේම ආයෝජනයන් පිළිබඳ ප්‍රශ්නේදී, ණය ගැනීම පිළිබඳ ප්‍රශ්නේදී අපි හිතන අපි ආයෝජනයන් අපි කරුණු දෙකකට අපේක්ෂා කරනවා. එකක් අපේ ප්‍රාග්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අපේක්ෂා කරනවා. දෙක අපි අපේ තාක්ෂණය කැඳවා ගැනීම වෙනුවෙන් අපේක්ෂා කරනවා. උදාහරණයක් ගත්තොත් පුල්මුඩේ ಖನಿಜ වල නිධිය අපි දැන්ට නිස්සාරණය කරන්නේ මූලික ප්‍රභේද 5කට විතරයි. එතනින් එහා යන එක ලොකු ආයෝජනයක්, එතනින් එහා යන එක ලොකු තාක්ෂණයක්. අපි ගාවේ තාක්ෂණයක් නැහැ. අපි හිතන එතනින් එහා යන ආයෝජනයක් අපිට කරන්න හැකියාවකුත් නැහැ. හැබැයි මූලික ප්‍රභේද 5ට නිස්සාරණය කිරීම අපිට කරන්න පුළුවන්. අපි මොකද්ද කරන්න ඕන? අන්න එතෙන්ට ආයෝජනයක් හදවන්න. කොතෙන්ද? අපි සතුව තිබෙන එලි මූලික නිස්සාරණය කරන ප්‍රභේද 5කට එතනින් එහා කොහොමද නව තාක්ෂණය, නව ප්‍රාග්ධනය ගෙනලා නව කර්මාන්තශාලාවක් යන්නේ. ඒ නිසා අපි හඳුනාගත්තු තැන්වලට ආයෝජනය, ප්‍රාග්ධනය සහ තාක්ෂණය කැඳවීම වෙනුවෙන් අපි ආයෝජනයන්ට ණය ගැනීම වලට එකඟයි. එසේ නැතුව නේද බස් දුවන්න මං හිතන්නේ ආයෝජකෙක් ගේන්න ඕන කියලා. පරායක් දුවන්න ආයෝජකෙක් ගේන්න ඕනේ. ආයෝජකෙක් ගේන්න ඕනේ නැහැ. ඒතර මම දැක්ක අපේ මහත්මයා කිව්වා මේ රජය ඔක්කොම කරන රජයේ ලංකාවේ රජය ඔක්කොම අකාර්යක්ෂමයි. ඔක්කොම එයා ලංකාවක බිලියන 28යි ගිය අවුරුද්දේ පාඩුව. බිලියන 28යි. ගිය අවුරුද්දේ පාඩුව එයා ලංකාවේ. එතකොට CTB එකේ පාඩුව, දුම්රිය දෙපාර්තමේන්තුවේ පාඩුව, වෝටර් බෝඩ් එක මම දන්නේ වෝටර් බෝඩ් එක තව ඊළඟ අවුරුදු වෙනකොට ඔවුන් ඇති වී තිබෙන ණය අර්බුදය ගෙවා ගන්න බැරුව අනිවාර්යයෙන්ම කඩා වැටෙන අනතුරකට මුහුණ දෙන්නේ මේ වෝටර් බෝඩ් එක. ඒ නිසා රාජ්‍ය ආයතන කඩා වැටලා තිබෙනවා. හැබැයි රාජ්‍ය කඩා වැටලා තියෙන ව්‍යාපාරික ආයතන විතරක් නෙවෙයි. පොලිසිය ආකාරක්ෂමයි. ඉඩම් කන්තෝරුව ආකාරක්ෂමයි. කච්චේරිය ආකාරක්ෂමයි. එහෙනම් අපි කච්චේරියත් තිකුණොත්, අපි ඉඩම් කන්තෝරුවත් තිකුණොත්, අපි පොලිසියත් තිකුණොත් ඒවත් කාර්යක්ෂම නැහැ. ඒ නිසානේ ගොඩාක් පරීක්ෂණ සෑහෙන කාලයක් ඇදින්නේ. ඒ නිසා සමස්ත ආකාරක්ෂම වෙලා තිබෙනවා. ඒ නිසා අපි හිතන්නේ මෙය ගලවා අලුත් දෙයක් අපි ආදේශ කළ යුතු තිබෙනවා. ඒ ආදේශ කිරීම වෙනුවෙන් සියලු දෙනාගේ මැදිහත් වීම දායකත්ව අපේක්ෂා කරන මම හිතනවා ප්‍රශ්න විමසන අවස්ථාවකදී තවත් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ පිළිබඳව ඔබට අවස්ථාව ලබා දෙමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.